අවුරුදු 2කට වැඩි. එයා අවුරුදු 2කට රට ගියේ. කලින් හිටපු ගෙදර පඩි ප්‍රශ්නයක් නිසා අඩු මදිකමක් නිසා එයා දැන් ඉන්නේ එළියේ. පාස්පෝර්ටුත් නැහැ දැන් එයාට වීසාත් ඉවරයි. අම්මට එන්න බැරුව ඉන්නේ. මේ නායකතුමනි කොහොම හරි අම්මව ගෙන්නලා දෙන්න තමයි කියන්නේ. මේ නංගි මේ මල්ලි අපි තුන් දෙනාම ඉගෙන ගන්නවා. ඒතර කවුද ඔක්කොම බලාගන්නේ ඔයගොල්ලෝ? ආච්චි තමයි බලාගන්නේ. තාත්තත් ඉන්නවා. අර අම්මා එළියේ ඉන්න නිසා අම්මට එන්න විදියක් නැති නිසා තාත්තත් ඉන්නේ නිකන් මානසික තත්ත්වයකින් වගේ පොඩ්ඩක්. මගේ නම රම්මිලත් අපොන්සු. ඒ තපොන්සු කෙනෙක්. හරි. එතකොට මේ කෘතිම පාදයක් නේද? ඔව්. කෘතිම පාදයන්නේ? ඒක තමයි හරි. මගේ මේ ෆෝන් එකකින් ඒක හරියම්මේ මම අර ආපු හැටිම කිව්ව විදියට අපි ඒක නොමිලේම කරලා දෙන්න. මට බබාලා 4 දෙනෙක් ඉන්නවා. මගේ පුංචි බබා අසනීපෙන් ඉන්නේ. එයා heart patient කෙනෙක්. අපි ප්‍රතිකාර ලබන්නේ ලේඩි රිච්චේ හොස්පිටල් එකේ. කාංචන සිංගප්පූලි ડોක්ටර් තමයි බලන්නේ. ඉතින් අපේ බබාගේ පපුවේ කාංචන සිංගප්පූලි. ඔව් කාංචන සිංගප්පූලි. එයාගේ තිනවා පපුවේ සිදුරු 3යි වෑල් 2ක් හීනේ. අපි බැලුන් සර්ජරි 2ක් කරා. මට රැකියාවක් කරන්න පුළුවන්. මට මගේ ආයුධ ටිකක් මට ලබා ගන්න පුළුවන් වුණොත් ඒක ලොකු දායාදයක් ඉදිරියට මොන උපකරණ? හිල්ටි මැෂින් ග්‍රිල් එකක්, හිල්ටි මැෂින් එකක්, ග්‍රයින්ඩර් එකක්. ඒ වගේ ආයුධ කීපයක් තමයි. ඒ කියන්නේ ඒ මේ පාවිච්චි කරලා මොකද කරන්නේ? වයරින්ග්? වයරින් කරන්න වෙන්නේ නිකන් ඔය නිකන් උපකොන්ත්‍රාත් හැටියට. එහෙමද? ඔව්. දැන් අපිට පඩියට තමයි අපි වැඩ කරන්නේ. මොකද අපි ආයුධ කුලියටනේ අරගන්නේ. එතකොට අපිට පඩියක් කියන්නේ ඉතින් ඒ වැඩ කරන තැනින් ඒගොල්ලෝ කියන ගානකට තමයි අපිට වැඩ කරන්නේ. මොකද ආයුධ අරගන්න. ඉලෙක්ට්‍රිකල් වයරින් කරනවා? ඉලෙක්ට්‍රිකල් වයරින්. ඉතින් ඉලෙක්ට්‍රිකල් වයරින් කරනවා නම් ඔය ඉදිකිරීම් කර්මාන්ත ආයතනයකට දැම්මොත් කොහොමද? ඒත් කමන්නේ. So yourself and this gentleman here. Yeah, hopefully. Right. And I just want to thank you. This is What's your number, please? Not 777 Yes. 766 766 056 0. 056. Okay. Actually, I know some gentleman and a lady lawyer in front of me, and this is on my way to go for a friend place. I just want to see how this happening. It's very wonderful and nice. And the problems was taken up from people as so good. So I overheard from one gentleman he need an electrical wiring job. I have 10 jobs to offer, and I like to coordinate with my old friend Eroshan. Old friend means we were in school time, we know together. So sir, I just want to thank you. I was in the back and it's not pre-organized, and none of them know that I'm coming and speaking here. I was really happy and surprised the way you handle things. Sir, we also like to, your father help us, and we are in good position right now, sir. So please take us for your supporting things. And there are jobs I will coordinate with Eroshan, and I'll do my best to take this. Thank you, sir. Thank you God very bless much. you. Thank you. So one second. ඕවරන මේ දරුවෝ 4 දෙනෙක් ඉන්න මේ මෙන්න මේ මහත්මයා මේ පිටිපස්සේ ඉඳගෙන බලාගෙන ඉඳලා තියෙනවා. එතුමා ළඟ තියෙනවලු ඔය ඉලෙක්ට්‍රිකල් වයරින් ජොබ් එක ඔබතුමාට දෙන්න. Thank you, sir. Thank you very much. Thank you. Thank you for your gracious comments.
කැමතියි දැන් තමුන්නාන්සලාට ජාතික වශයෙන් බලපාන කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න. අපි දැක්ක පහුගිය කාලේ අපේ ආණ්ඩු බලයේ තියෙන කාලේ රුපියල අවප්‍රමාණය වෙනකොට මොනවද විපක්ෂය කිව්වේ? එවකට විපක්ෂය නොකියපු දෙයක් නැහැ. රුපියල අවප්‍රමාණය වෙනකොට ආර්ථිකය කඩා වැටෙනවා කිව්වා. ආර්ථිකය විනාශය කරා ගෙන යනවා කිව්වා. දැන් අද දවසේ මොකද්ද වෙලා තියෙන්නේ? අද දවසේ රුපියල අවප්‍රමාණය වීම 200ක් ඉක්මවල ගිහිල්ලා තිබෙනවා. මේ රුපියල අවප්‍රමාණය වීම තුල බරපතල ආර්ථික ගැටලු රාශියකට රට මුහුණ දෙනවා. රටේ ණය ටික ගෙවා ගන්නට බැරි වෙනවා. රටේ විදේශ සංචිත ටික අඩු වෙනවා. රට තුල තිබෙන ආර්ථික ශේෂ්ත්‍රයේ සංවර්ධනයට තිබෙන ආකර්ෂණය අඩාල වෙනවා. දුර්වල ආර්ථික කළමනාකරණයක් තුළින් අද අපේ රට කඩා වැටිලා තිබෙනවා. මම විශේෂයෙන්ම අහන්න කැමති මේ රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව මොකද්ද දැන් ආණ්ඩුව කියන්නේ? එදා අපි ආණ්ඩුවේ සිටිනකොට විපක්ෂයේ ඉඳගෙන කිව්ව දේ මතකද? අපිට ආර්ථික පාඩම් ඉගෙනුවා. විශේෂයෙන්ම තමුන්නාන්සලා දන්නවා වර්තමාන වෙළඳ ඇමතිතුමා ආර්ථික පාඩම් විපක්ෂයේ ඉඳගෙන අපේ ආණ්ඩුවට උගන්වන්නට කටයුතු කරා. අපි අහන්න කැමති මේ ආණ්ඩුව ආර්ථික පාඩම් ඉගෙනගෙන තියෙනවා. පොදු ජනතාවට ජීවත් වෙන්නට බෑ. ජීවන බර දිනෙන් දින නෙවෙයි තප්පරෙන් තප්පරය වැඩි වෙනවා. උහුලා ගන්නට බැරි ජීවන බරක්, දරා ගන්න බැරි පීඩනයක්, අසහනයක්. දැන් මොකද්ද සිදු වෙලා තිබෙන්නේ? ජනාධිපතිවරණයේ 69 ලක්ෂයක් අරගෙන මහමැතිවරණයේ 68 ලක්ෂයක් අරගෙන ජනතාවගේ ප්‍රශ්න උග්‍ර වෙනකොට, ජනතා පීඩනය අසහනය වර්ධනය වෙනකොට වර්තමාන ආණ්ඩුව අහක බලා ගන්න. ජනාධිපතිවරයා ප්‍රමුඛ, අගමැතිවරයා ඇතුළු, කැබිනට් මණ්ඩලය ඇතුළු මේ වර්තමාන ආණ්ඩුව මේ තත්වයට වග කියන්නට ඕන. එපමණක් නොවේ, මේ රටේ ජනතාවගේ ජනජීවිතය ආරක්ෂා කරන්නට, සුඛිත මුදිත කරන්නට මේ ආණ්ඩුව කටයුතු කරන්නට ඕන. අපිට පෙනෙන විදියට අද සෞභාග්‍ය ලැබෙන්නේ මේ රටේ පාලකයන්ට පමණයි, මැති ඇමතිවරුන්ට පමණයි, රාජ්‍ය පාර්ශ්වයට පමණයි. ආණ්ඩුවේ සියලු දෙනා සුඛෝපභෝගී ජීවිත ගත කරන විට රටේ සමස්ත ලක්ෂ 220ක් වූ ජනතාව දුකට පත් වී හමාරයි. මේ ජන දුක නිවාලන එකම වැඩසටහන තිබෙන්නේ සමග ජන බලවේගයටයි. ජනතා දුක තේරෙන්නේ අපිට විතරයි. ජනතාවගේ හදගැස්ම දැනෙන්නේ අපිට පමණයි. ජනතාවගේ දුක දැනෙන ඒ ලේ නහර තිබෙන්නේ අපට පමණයි. අද රටේ ජාතික දේපල, ජාතික සම්පත කුණු කොල්ලට විකුණනවා. අපේ රටේ ජාතික සම්පත්, ජාතික දේපල ලෝක වෙන්දේසියට දමලා තියෙන්නේ. දැන් පිටරටියෝ අපේ රටට අවිල්ලා අහනවා දකුණ දෙනවද, බටහිර දෙනවද? ඒ දෙකම නැත්තම් නැගෙනහිර දෙනවද? නැගෙනහිරත් නැත්තම් උතුර දෙනවද?
අද රටම පළාත් වලට කඩලා පළාත් වෙන්දේසියක් අපේ රටේ සිදු වෙනවා. හැබැයි බලයට එනකොට කිව්වේ මොකක්ද? දේශ ප්‍රේමී ජාති හිතයිෂී රටට ආදරය කරන රටේ සම්පත් අබමල් රේණුවක්වත් විකුණන්නේ නැති මහා ප්‍රෞಢ අභිමානවත් රටක් අභිමානවත් දේශයක් බිහි කරනවායි කියලා තමයි බලයට ආවේ. දැන් මිත්‍රවරුනි මේ රටේ ජනතාවගේ කොඳු නාරටිය දෙකට කඩලා හමාරයි මේ ආණ්ඩුව. සෝත්සාහෙන් නැගී සිටින්නට ජනතාවට හැකියාවක් නැහැ. ජන දුක ඉහවහා ගිහිල්ලා. සමගි ජන බලවේගය අපි ලෑස්ති තමුන්නාන්සලාගේ දුකට පිහිටවන්න. මේ විපක්ෂ නායක ජංගම සේවාවක් කරන්නේ ජනතාවට ඇහුම්කන් දීලා ජනතාවගේ ප්‍රශ්න සුළු වශයෙන් හෝ විසඳලා ඒ තියෙන පීඩනය අසහනය පුංචි මට්ටමකින් හෝ අඩු කරලා ජනතාවට සැනසීමෙන් ජීවත් විය හැකි නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමයි අපේ අරමුණ. එන හිතාදර මිත්‍රවරුනි රට විනාශ කරන ආර්ථිකය විනාශ කරන පරිසරය විනාශ කරන මේ රජය ජන බලයෙන් ජන සවියෙන් පළවා හැරලා පොදු ජනතාවගේ දුක තේරෙන දුකට පිහිටවන හිතක් පපුවක් ඇති සමගි ජන බලවේගයේ සූදානම් මේ රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම බාර ගන්න. ඒ උදෙසා තමුන්නාන්සලාගේ අප්‍රතිහති ධෛර්යයක් නොමසුරු සහයෝගයක් ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරමින් සියලු දෙනාටම සෞභාග්‍ය සම්පන්න අනාගතයක් ප්‍රාර්ථනා කරමි.